නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාළ මහා මුනි ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් අසංක විමලරත්න මහතා, වරුණී ගමගේ මහත්මිය, විශ්වා ජයසූරිය මහත්මිය සහ භාග්‍යා ගුණරත්න මහත්මිය විසින් ප්‍රධාන අරමුණ විදිහට සටහන් කරලා තිබෙන්නේ ජනවාරි මාසයේ 20 වන දින 10 වන විවාහ සංවත්සරයේ සැමරූ අසංක විමලරත්න මහත්මයාට සහ වරුණී ගමගේ මහත්මියට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිසත්, නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, නිරතුරුව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන උදාර චේතනාවෙන් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබනවා. පින්වතුනි, අද මේ අහන ධර්මයෙන් කල්යාණ මිත්‍ර ඇසුරක, සත්පුරුෂ ඇසුරක, උත්තම පුද්ගලයෝ ඇසුරක තියෙන වටිනාකම ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. සත්පුරුෂයෙක් ඇසුරු කිරීමෙන්, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමෙන් කොච්චර යහපතක් ජීවිතයට සැලසෙනවාද? මේ ගැන දහම් කතාව අද අපිට අහන්න ලැබෙන්නේ ඉසිදත්ත කියන මහරහතන් වහන්සේගේ චරිතාපදානය මුල් කරගෙන. කවුද මේ ඉසිදත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ? මීට 91 කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා පළවැල පිදූ පින්වන්තයා. මීට 91 කල්පයකට පෙර මේ ලෝකේ විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ තරුණයාට අවකාශ සැලසුණා විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත පළවැල දානයක් පූජා කරන්න. පළතුරු පූජා කළා. බොහෝම චිත්ත ප්‍රසාදයෙන් බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට පළවැල පූජා කළා. ඒ පළවැල පූජා කරපු පින්වන්තයා ඕන්න මේ සංසාර ගමනේ නොයෙක් ජාතිවල ඉපදෙමින් පැමිණිලා අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලොව පහළ වෙන යුගයේ ඔහු උපදිනවා අවන්ති රටේ වඩ්ඩ කියන ගමේ. අවන්ති රටට වෙන්න තිබුණා වඩ්ඩ කියලා ගමක්. මේ වඩ්ඩ ගමේ බොහෝම ධනවත් සත්තු වාහක කුලයක. සත්තු වාහක කුල කියන්නේ පින්වතුනේ ගැල් වෙළඳාම් වලින් ව්‍යාපාර කරලා ජීවත් වෙච්ච කුල. ඇත්තටම සත්තු වාහක කුල කියලා කියන්නේ මහා ධනවත්. ඒ කාලේ තිබුණ වෙළඳාම් ක්‍රමේනේ ගැල් වලින් නොයෙක් ප්‍රදේශවලට බඩු අරගෙන ගිහිල්ලා විකුණනවා. ආන් එහෙම කුලයක තමයි උපන්නේ. නම උනේ ඉසිදත්ත. මේ ඉසිදත්ත අනුක්‍රමයෙන් තරුණ වයසට එනකොට ඔහුත් සත්තු වාහක කුලයේ පුත්‍රයා නිසා නොයෙක් දේශ දේශාන්තර වලට වෙළහෙළඳාම් පිණිස තමන්ගේ පිරිස යවනවා. ඔය පිරිස යවන ගමනකදී නොදුටු මිත්‍රයෙක් හැදුනා. ඒ මිත්‍රයා වාසය කළේ මච්චිකා සණ්ඩ කියන ප්‍රදේශයේ. ඉතින් මේ ඉන්දියාවේ සිදුවීම්නේ. මේ වෙනකොට මේ ප්‍රදේශ මේ නම් ගොත් වෙනස් වෙලා. ඒ කාලේ තිබුණා මච්චිකා සණ්ඩ. මේ මච්චිකා සණ්ඩෙහි වාසය කළා බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රසිද්ධ උපාසකයෙක්. මච්චිකා සණ්ඩ චිත්ත ග්‍රහපති.
මේ චිත්ත ග්‍රහපති කියලා කියන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං උපාසකානං. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ උපාසක පිරිස අතරේ ධම්ම කතිකානං ධර්ම කතික උපාසකයන් අතර අග්‍රවන්නේ මේ චිත්තෝ ගහපති මච්චිකා සණ්ඩෝ. මච්චිකා සණ්ඩේ චිත්ත ග්‍රහපති කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආන්නේ ධර්ම කතික උපාසකයාත් එක්ක නොදුටු මිත්‍රත්වයක් හැදුනා. ඒ නොදුටු මිත්‍රත්වය හැදුනේ අර මේ තමන්ගේ වෙළඳාමේ ගියපු පිරිස, ඒ සේවක පිරිසගේ දැන හැඳුනුම්කමක් නිසා. ඉතින් මේ නොදුටු මිත්‍රත්වය හැදිලා මේ මිත්‍රත්වය ලිපි ගනුදෙනු වලින් තමයි පැවතුනේ. ලිපි, තෑගි, භෝග ගනුදෙනු වෙනවා. වෙළෙහෙළදාන් වලට තමන්ගේ සේවකයෝ යනකොට ඕන්න ඉසිදත්ත තරුණයා චිත්ත ග්‍රහපතිතුමාට ලිපි යවනවා. ඊළඟට තෑගි භෝග යවනවා. චිත්ත ග්‍රහපතිතුමාත් ඉසිදත්ත කියන තමන්ගේ නොදුටු මිත්‍රයාට ලිපි යවනවා. ඊළඟට තෑගි භෝගත් යවනවා. මේ ලිපි යවන්නේ, ඊළඟට මේ තෑගි භෝග යවන්නේ පින්වතුනි බුද්ධ ශාසනයේ හිටපු අසිරිමත් ශ්‍රාවකයෙක්නේ. බුද්ධ ශාසනය ඇතුලේ මේ ගිහියෙකුගේ ජීවිතයක් ගිහි වාසය තුළ යන්තාක් දියුණු කරන්න පුළුවන්ද? ගිහි ජීවිතේ වාසය කරමින් මේ ග්‍රහ ජීවිතය තුළ යම්තාක් ධර්මයේ දියුණු කරන්න පුළුවන්ද? ඒ මට්ටමටම ජීවිතේ දියුණු කරගත්ත කෙනෙක් චිත්ත ග්‍රහපති. චිත්ත ග්‍රහපති කියන්නේ අනාගාමී ශ්‍රාවකෙක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ අනාගාමී ශ්‍රාවක චිත්ත ග්‍රහපති මේ බුද්ධ ශාසනයේ අනිත් උපාසකයන්ට මිනුම් දණ්ඩය කියලා. යම්කිසි තාත්තා කෙනෙක් දරුවන්ගේ හිත කැමති නම් තමන්ගේ පුතෙකුට කියන්න කිව්වා මෙහෙම. පුතේ, උඹ චිත්ත ග්‍රහපති වගේ වෙයන්. උඹ චිත්ත ග්‍රහපති වගේ වෙයන් කියලා. ඇයි හේතුව? චිත්ත ග්‍රහපති තෙරුවන් සරණ ගියපු ගිහි ශ්‍රාවකයෙකුට යන්තාක් ගිහි ජීවිතේ වාසය කරමින් ජීවිතේ දියුණු කරන්න පුළුවන්ද? ඒ මට්ටමට ජීවිතේ දියුණු කරලා තිබුණ අනාගාමී ශ්‍රාවකයා. ආන්නේ චිත්ත ග්‍රහපතිතුමා දවසක් ලිපියක් යවනවා. ඒ ලිපිය සාමාන්‍ය ලිපියක් නෙවෙයි. ඒක මේ ලෝකේ දෙන්න තියෙන වටිනාම ත්‍යාගයක්. චිත්ත ග්‍රහපතිතුමා ඒ ලිපිය ලිව්වා බුදු ගුණ. සෝ භගවා ඉතිපි අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු වලින් රහතන් වහන්සේ නමක් වනසේක. සම්මා සම්බුද්ධෝ, ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතාවබෝධය ලැබුවේ ගුරු උපදේශ රහිතවය. ගුරු උපදේශ රහිතවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු උත්තමයා. විද්‍යාචරණ සම්පන්නෝ, අවබෝධයට අනුවම ජීවිතේ ගත කරන උත්තමයා. සුගතෝ, මේ ලෝකේ තියෙන සුන්දරම වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වැඩපිළිවෙලේ ගමන් කරලා සුන්දර නිවටට වැඩිය උත්තමයා. ලෝකවිදු, මේ මුළු මහත් ලෝකයම අවබෝධ කරගෙන ඒ ලෝකෙන් නිදහස් වෙච්චි උත්තමයා. අනුත්තර පුරිස ධම්මසාරති, ඒ අප බුදුරජාණන් පුරුෂයන් දමනය කිරීමට ශ්‍රේෂ්ඨ වනසේක. සත්තා දේව මනුස්සානං, දෙවියන්ටත් මිනිසුන්ටත් නුවණැති දෙව් මිනිස් සියල්ලන්ට හරිමාවත පෙන්වා දෙන ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඊටාම සරලව කියා දෙන්න උන්වහන්සේ දක්ෂයි. භගවා, මේ සියල් ගුණයට මේ සියල් ගුණයෙන් යුක්ත වූ මහා භාග්‍යවන්තයානෝ ඒ බුදුරජාණන් වහන්සේය. මෙන්න මේ වලිව්වේ ලිපියේ. ඊළඟට ඒ ලිපියේ ලියුණා මේ ලෝකේ යන්තාක් සත්වයෝ ඉන්නවද? අපදාවා, පාද නැති සත්තු, දිපදාවා, දෙපා ඇති සත්තු, චතුප්පදාවා,
පා 4ක් ඇති සත්තු, බහුප්පදාවා පාද ගොඩාක් තියෙන සත්තු. ඊළඟට මේ ලෝකේ රූපවත් සත්තු, අරූපවත් සත්තු, සංඥාවත් සත්තු, නේව සංඤී සත්තු, මේ යන්තාක් සත්වයෝ ඉන්නවද? ඒ සියලු සත්වයන් අතර අග්‍ර වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට පැහැදුනොත් එහෙම ඒ පැහැදීම ජීවිතයේ අග්‍ර වූ පැහැදීමයි. අග්‍ර වූ පැහැදීමට පත් වුණොත් ඒකේ විපාකෙත් අග්‍රයි. මෙන්න මෙහෙම බුදුගුණ ලිව්වා. බුදුගුණ ලියලා යවුවා ඉසිදත්ත කියන තරුණයාට. බලන්න එතකොට සත්පුරුෂ ආශ්‍රයක, කල්යාණ මිත්‍රයෙකුගේ ආශ්‍රයක තියෙන යහපත, එයාගෙන් ලැබෙන දේ. මේ ලෝකේ යම් ලාභයක් තියෙනවද? ඒ ලාභයන් අතර අග්‍රම ලාභය මොකද පින්වතුනි? මේ ලෝකේ තියෙන ලාභයන් අතර අග්‍රම ලාභය බුදුරජාන් වහන්සේ වදාලා ලාභානුත්තරීය වන්නේ. ලාභයන් අතර ලැබෙන දෙයකින් මිනිස්සුගේ ජීවිතේ සම්පූර්ණ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ශ්‍රද්ධා ලාභය කියන ලාභය ලැබුණොත්. කෙනෙකුට ශ්‍රද්ධා ලාභය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණොත්, බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගන්න ලැබුණොත්. හැබැයි කල්යාණ මිත්‍රයා, හැබැයි සත්පුරුෂයා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන කියන එක, ඒ බුදුරජාණන් වහන්සේ ගැන උගන්වන එක, ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගුණයෙන් යුක්තයි කියලා පහදවන එක. චිත්තග්‍රහපතිතුමා කියන්නේ ආන් එහෙම කල්යාණ මිත්‍රයෙක්, ආන් එහෙම සත්පුරුෂයෙක්. ඉසිදත්තට ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. කවදාවත් ජීවිතේට දැකලා නැහැ චිත්තග්‍රහපතිතුමා. හැබැයි එතුමාගේ මේ හසුන්පත ලැබුණා. ඒ ලැබුණාම මේක බොහෝම ශ්‍රද්ධාවෙන් කීව. මොකද Tamanට ඥානෙ තියෙන නිසා. සංසාරේ මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පින්පුරලා පින්බලේ තියෙනවනේ. පින්බලේ තියෙනවා. ඒ තියෙන පින්බලේ නිසා පින්වතුනි අර ලිපිය හස්තසාර මාණික්කයක් වගේ මහා පහන් සිතින් ඒ ලිපිය ගත්තේ. බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ලිපිය කියවනකොට මෙන්න බුදු ගුණයෙන් ගුණයට හිත පහදිනවා. බුදු ගුණයෙන් ගුණයට හිත පහදිනවා. පින නිසා. පින නැත්තම් මේ කොච්චර බුදු ගුණ හඬ නගලා කිව්වත් ඒකට හිත පහදින්නේ නෑනේ. චිත්ත ප්‍රසාදය කියලා කියන්නේ පිනකට ලැබෙන එකක්. හිත පැහැදුනා. හිත පැහැදුනාට පස්සේ කල්පනා කළා මෙබඳු බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනා. ඒ බුදුරජාණන් වහන්සේ මුළු ජීවිතේම අවබෝධ කරගන්න හේතු වෙන ධර්මය ඊටාම සරලව කියලා දෙනවා. ඉතින් මගේ මේ ග්‍රහවාසයෙන් ඇති ඵලය මොකක්ද? ආන්න එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කරලා පැවිදි වෙන්න තීරණය කළා. ඒ කාලේ ওই කාලේ වෙනකොට අවන්ති රටේ අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ වැඩ හිටියා. එතකොට ඉසිදත්තට පැවිදි වෙන්න හිතුණාට පස්සේ ඉසිදත්ත ගියේ මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට. මහා කච්චාන මහරහතන් වහන්සේ ඉසිදත්තව පැවිදි කරගත්තා. එතකොට මේ ඉසිදත්ත කියන ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ උනේ මේ බුද්ධ ශාසනය ඇතුලේ වැඩ හිටපු මේ කෙටියෙන් පවසන ධර්මයේ අර්ථ විස්තර විභාග වශයෙන් දේශනා කරන භික්ෂූන් අතරේ අග්‍ර වෙච්ච උත්තමයා මහා කච්චාන මහරහතන් වහන්සේ. බලන්න පින්වන්තයන්ගේ ජීවිතවල තියෙන ලස්සනනේ. හොඳම යාළුවා බවට පත් උනේ මේ බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබපු උපාසකෙක්. ආචාර්යයන් වහන්සේ බවට පත් උනේ මේ බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබපු භික්ෂුවක්. ඉසිදත්ත පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම වීරියෙන් ඊළඟට ගුරු ගෞරවයෙන් ධර්මයේ හැසිරෙනකොට ඊටාම කෙටි කාලයයි සියලුම කෙලෙසුන් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉසිදත්ත මහරහතන් වහන්සේ. ඒ ඉසිදත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයේ සාක්ෂාත් කළාට පස්සේ පින්වතුනි ආචාර්යයන් වහන්සේට අපෝපස්ථාන කරමින් වැඩ ඉඳලා
ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න, ඒ කියන්නේ ආචාර්යයන් වහන්සේට, අපේ මහා කච්චාන මහරහතන් වහන්සේට තවත් ගෝලබාල භික්ෂුන් වහන්සේලා බොහෝමයක් වැඩ හිටියා. ඒ නිසා උපස්ථානයේ පිණිස තමන් නැති වුණාට ප්‍රශ්නයක් නැති බව ඉසිදත්ත මහරහතන් වහන්සේ දන්නවා. ඉතින් ඉසිදත්ත මහරහතන් වහන්සේ අවසර අරගෙන නික්මුණා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කළා. ඒ ඇතැම් රහතන් වහන්සේලාගේ තිබුණ ස්වභාවය ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරියේ ශාස්ත්‍රූන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරලා තමන්ගේ අරහත්ත්වය සම්බන්ධයෙන් ඍජුවම ප්‍රකාශ කරනවා. ඉතින් ඉසිදත්ත මහරහතන් වහන්සේ ආන් එහෙම බුදුරජාන් වහන්සේ ඉදිරියේ අරහත්ත්වය ප්‍රකාශ කළා. පංචක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලකා දුක්ඛක්ඛයෝ අනුපත්තෝ පත්තෝ මේ ආසවක්ඛයෝ කියන ගාථා රත්නේ. මේ ගාථා රත්නේ තමයි තේර තේරී ගාථා පොත් වහන්සේගේ, ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා පොත් වහන්සේගේ 120 වෙනි ගාථා රත්නය. පින්වතුනි, මේ ඉසිදත්ත මහරහතන් වහන්සේගේ ගාථාවෙන් මේ තේර තේරී ගාථා පොත් වහන්සේගේ ඒකක නිපාතය, ඒ කිව්වේ මේ එක බැගින් වදාළ ගාථා අන්තර්ගත කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉසිදත්ත මහරහතන් වහන්සේ මේ ගාථාවෙන් වදාළේ මේ පංච උපාදානස්කන්ධ දුක ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගන්නට මට පුළුවන් වුණා. ඒ නිසා දැන් තියෙන්නේ මුල් ගැලවිච්ච ස්කන්ධ විතරයි. හැම දුකක්ම නැති වුණා. නිවනටපත් වුණා. මා තරහත්වේ ලබා ගත්තා. ආන්නේ විදිහට ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරියේ, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කළා. ඒ විදිහට ඉසිදත්ත මහරහතන් වහන්සේ කාලයක් වැඩ ඉන්නකොට, ඉතින් ඒ කාලේ මේ ස්වභාවය තමයි මේ රහතන් වහන්සේලා භික්ෂු සංඝයා ලෝකානුකම්පාවෙන් දහම් චාරිකාව පිණිස ගම් නියම් ගම් සිසාරා පාගමනින් වැඩම කරනවා. මේ දහම් චාරිකාව කියන එක ශාස්ත්‍රූන් වහන්සේනේ අනුදැන වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ චරත භික්කවේ චාරිකං. මහණෙනි, ඔබ චාරිකාවේ හැසිරෙන්න. ඒ චාරිකාවේ හැසිරෙද්දී දේශේත භික්කවේ ධම්මං. මහණෙනි, ඔබ ධර්මයේ දේශනා කරන්න. කුමක්ද ධර්මය? ආදී කල්යාණං ආරම්භයත් සුන්දර, මජ්ජේ කල්යාණං මධ්‍යත් සුන්දර, පරියෝසాన කල්යාණං මේ අවසානයත් සුන්දර, සාත්තං සබ්බ්‍යංජනං පැහැදිලි අර්ථ සහිත, පැහැදිලි ප්‍රකාශන සහිත, කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේත. මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය ගැන, නිවන් මඟ ගැන මහණෙනි ඔබ දේශනා කරන්න. ඒ කිව්වේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියා දෙන්න කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ මේ තම තමන්ගේ මේ විස්තර, තම තමන් අවබෝධ කරගත්ත හැටි මේව නෙවෙයි දේශනා කරන්න කිව්වේ. බුදුරජාන් වහන්සේ වදාළේ මහණෙනි ඔබ ධර්මය කියන්න, මාවත පෙන්වන්න, හරි පාර පෙන්වන්න. ධර්ම දේශනාව කියන්නේ එයයි. ධර්ම දේශනාව කියලා කියන දේ ගැන හරි ලස්සන වර්ණනාවක් අන්තර්ගත වෙනවා ධර්ම ප්‍රදීපිකාව කියන පොත් වහන්සේගේ. ඒ පොත් වහන්සේගේ තිබෙනවා පින්වතුනේ, ධර්ම දේශනාව කියලා කියන්නේ මෙන්න මේ බඳු දෙයක්. ඔන්න එක රජෙක් ඉන්නවා. ඒ රජුරවන්ට අවශ්‍ය වෙනවා රටවැසියාට රාජ ආඥාවක් දෙන්න. රාජ ආඥාව කියලා කිව්වේ රජුරුවන්ගේ පණිවිඩේ. එතකොට රජුරුව කරන්නේ තමන්ගේ පණිවිඩේ සන්නසක් අරගෙන ඒකේ ලියනවා. ඒකේ ලියලා ඒ දිසාවල ඉන්න අනබෙරකාරයන්ගේ අතට දෙනවා. මේන්න මේක අරගෙන ගිහිල්ලා ඔබලා අනබෙර ගසාලා හඬ නගා කියාපල්ලා. එතකොට රජුගේ ආඥාව අරගත්ත අනබෙරකාරයෝ ඒ ගම්දනව් වලට ගිහිල්ලා
අර බෙරේ ගහලා කාලය දන්නනවා ඔන්න රජුරුවන්ගේ ආඥාව අහන්ට වරෙල්ලා කියන. පිරිස එකතු වුණාට පස්සේ ඔහු රාජ ආඥාව හඬ නගා කියවනවා. එතකොට ඔහු කියවන්නේ කුමක්ද? රජුගේ ආඥාව. ඔහුට හිතෙන එක එතන කියන්නේ. ඔහු රජුගේ ආඥාව පතුරුවා හරිනවා. එතකොට මේ ආඥාව පතුරුවා හරිද්දී ඔහුත් ප්‍රශංසාවක් ලබනවා. ඔහු ලබන ප්‍රශංසාව මොකද්ද? රජුරුවන්ගේ ආඥාව හරි අගේට කිව්වා. රජුරුවන්ගේ ආඥාව හරි පැහැදිලිව කිව්වා. රජුරුවන්ගේ ආඥාව හරි ලස්සනට කිව්වා කියලා. ධර්ම කතිකයා වනාහි ඒ රාජාඥාව පවසන අනබෙර කරුවැනිය. රජු වනාහි තිලෝගුරු සම්මා සම්බුදුරාජයන් වහන්සේය. ඒ සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ ආඥාව වනාහි උතුම් ශ්‍රී සද්ධර්මයයි. 45 වසරක් පුරාවටම බුදුරජාණන් වහන්සේ වදාළේ ආඥාවයි. ඒ ආඥාව තමයි උතුම් රහතන් වහන්සේලා සංගායනා අනුසංගායනා කර ආරක්ෂා කළේ. එහෙම ආරක්ෂා කරපු ධර්මය තමයි ලංකා භූමියේ මහා ව්‍යසනයක් ආපු නිසා ඒ ව්‍යසනයේ කාලේ භික්ෂු සංඝයා බොහෝ දුර කල්පනා කරලා ග්‍රන්ථාරූඪ කළේ. ඒ ග්‍රන්ථාරූඪ කරපු ධර්මය තමයි අදටත් උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා තුල අන්තර්ගත වෙන්නේ. එතකොට අදත් තියෙනවා ඒ රජුගේ ආඥාව. සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ ආඥාව අදටත් තියෙනවා. ඒ ආඥාව නිවැරදිව කියවා කරුණු පහදාගෙන යම් කෙනෙක් ඒ ආඥාව කියා දෙනවා නම් අපගේ බුදුරජාණෝ මෙසේ වදාළසේක, මේ දෙසුමේදී මෙසේ වදාළසේක කියලා. ආන්න ඒක තමයි හැබෑම ධර්ම දේශනාව. ඒ නිසා පින්වතුනි පැහැදිලි කරගන්න, හැබෑවටම ධර්ම දේශනා කරනවා කියන්නේ මොකද්ද? අපි ධර්ම දේශනා ලෙස ඇසිය යුත්තේ මොනවාද කියන එකනේ. එහෙම නැති වුණොත් එහෙම අපි නොයෙකුත් වැරදි දේවල් වල අහුවෙලා අපි අසරණ වෙන්න පුළුවන්. ඒ අසරණ භාවයෙන් මිදෙන්න නම් අපි මේ කාරණා පැහැදිලි කරගන්න ඕන. ඉතින් ඉසිදත්ත මහරහතන් වහන්සේ තාන්න එහෙම ධර්මයේ දේශනා කරමින් ගියා. ගම් නියම්ගම් සිසාරා. උන්වහන්සේ හරීම දක්ෂයි දහම් කතාවට. ඒ බව හොඳට තේරෙනවා. උන්වහන්සේ දහම් චාරිකාවේ වඩිද්දී ඔන්න පිළිවෙලින් වැඩම කරලා භික්ෂු සංඝයාත් එක්ක වැඩම කරලා මච්චිකාසණ්ඩ කියන ගමට. මේ මච්චිකාසණ්ඩය කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ නොදුටු මිත්‍රයා වාසය කරන ප්‍රදේශය. මච්චිකාසණ්ඩයේ ඒ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ චිත්තග්‍රහපතිතුමා විසින්ම සම්බුද්ධ ශාසනයට පූජා කරපු චිත්තග්‍රහපතිතුමා සන්තකව තිබුණ වනාන්තරය අම්බාටක කියන වනයේ. ඒ අම්බාටික වනයේ සකස් කරපු සේනාසනවල තමයි ඔන්න ඒ කාලේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ. දැන් මේ වැඩ ඉන්න භික්ෂු සංඝයා අතරේ ඉන්නවා ඉසිදත්ත මහරහතන් වහන්සේ. හැබැයි මේ ඉසිදත්ත මහරහතන් වහන්සේ තමයි මේ පිරිසටම සබ්බ නවක. ඒ කිව්වේ පැවිද්දෙන් ලාබාලම භික්ෂුව. හැබැයි රහතන් වහන්සේ නමක්. පැවිද්දෙන් ලාබාලම භික්ෂුවුනි අපේ ඉසිදත්ත මහරහතන් වහන්සේ. ඉතින් චිත්තග්‍රහපතිතුමා කලින් කලට පැමිණිලා භික්ෂු සංඝයාත් එක්ක නොයෙක් ධර්ම කතා කරනවා. ඒ ධර්ම කතා කරද්දී දැන් භික්ෂුන් වහන්සේලාගෙන් චිත්තග්‍රහපතිතුමා දහම් කරුණු විමසනවා. ඒ විමසද්දී මේ සිදුවීම් දෙකක් තියෙනවා මේ අපේ සූත්‍ර පිටකේ. ඒ අවස්ථා දෙකේදීම අනිත් භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙන්නේ. අනිත් භික්ෂුන් වහන්සේලා නිහඬ වෙනවා. ඒ නිහඬ වුණාට පස්සේ ඔන්න ඉසිදත්ත මහරහතන් වහන්සේ වැඩිහිටි සංඝයාගෙන් අහනවා, ස්වාමීනි මේ ගෘහපතියා අහන ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්නට කමක් නැද්ද? හොඳයි ඉසිදත්තේනි, ඔබට ඒ පිළිතුර වැටහෙවා කියනවා. ඔන්න එතකොට තමයි පිළිතුරු දෙන්නේ. ඉතින් එහෙම එකක් සිද්ධ වුණා. මේ චිත්තග්‍රහපති අහනවා, ස්වාමීනි අපගේ භාග්‍යතුන් වහන්සේ ධාතු නානත්වය කියලා කරුණක් ගැන වදාලා.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධාතු නානත්වයේ වදාරන ලද්දේ කවර කරුණු මතද? ඔන්න චිත්තග්‍රහපතිතුමා අහපු ප්‍රශ්නෙට ඉසිදත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ බලන්න ධර්ම කතිකත්වය. පිංග ග්‍රහපතිය ධාතු නානත්වයේ ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ වදාරන ලද්දේ මෙයයි. ආන ධර්ම කතිකයාගේ ස්වභාවය. මට වැටහෙන්නේ නම් ග්‍රහපතිය මේ විදිහටයි කිව්වේ නෑ. මම නම් දැක්කේ මේ විදිහටයි කිව්වේ නෑ. අපගේ භාග්‍යතුන් වහන්සේ ධාතු නානත්වයේ ගැන මේන්න මේ විදිහටයි වදාරලා තියෙන්නේ. චක්ඛු ධාතු ඇස නම් වූ ධාතු ස්වභාවයය. රූප ධාතු රූප නම් වූ ධාතු ස්වභාවය. චක්කු විඤ්ඤාණ ධාතු ඇසේ විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය. ධාතු නානත්වයේ ධාතු විවිධත්වයේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ විවිධ ධාතු තියෙනවා. ඇස කියලා ධාතු ස්වභාවයක් තියෙනවා. චක්කු ධාතු. මේ චක්කු ධාතු කිව්වහම මේ ඇස නම් වූ ස්වභාවය විවිධයි. ඊළඟට ඇහැට පේන රූප කියලා රූප ධාතු. ඒ ඇසට පේන රූප විශේෂයෙන් හඳුනා ගන්නවා කියලා කියන්නේ තව ස්වභාවයක්. ඒකට කියනවා චක්කු විඤ්ඤාණ ධාතු. ඊළඟට කන නම් වූ ධාතු ස්වභාවය. ශබ්ද නම් වූ ධාතු ස්වභාවය. කනේ විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය. නාසය නම් වූ ධාතු ස්වභාවය. ගන්ධ සුවඳ නම් වූ ධාතු ස්වභාවය. නාසයේ විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය. දිව නම් වූ ධාතු ස්වභාවය. රස නම් වූ ධාතු ස්වභාවය. දිවේ විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය. මේ කය නම් වූ ධාතු ස්වභාවය. පහස නම් වූ ධාතු ස්වභාවය. කය විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය. ඊළඟට මනෝ ධාතු මනස නම් වූ ධාතු ස්වභාවය. අරමුණු නම් වූ ධාතු ස්වභාවය. මනෝ විඤ්ඤාණ ධාතු මනසේ විඤ්ඤාණේ නම් වූ ධාතු ස්වභාවය යන මෙයයි. පින්වත් ග්‍රහපතිය භාග්‍යතුන් වහන්සේ විසින් මෙපමණකින් තමයි ධාතු නානත්වය වදාරන ලද්දේ. ඕන්න ඔහොම තමයි එදා ඉසිදත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව කළේ. දේශනාව අහනකොට චිත්තග්‍රහපතිතුමා සතුටු වුණා. ඒ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාත් ගොඩාක් සතුටු වුණා මේ ධර්මය අහලා. මොකද මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මේ එකකට එකක් වෙනස් වෙලා යන ස්වභාවය. දැන් මේක මීට වඩා විස්තර විභාග වශයෙන් දේශනා කරන්න අවශ්‍ය නැහැ චිත්තග්‍රහපතිතුමාට. හේතුව චිත්තග්‍රහපති කියන්නේ ධර්ම අවබෝධ කරපු කෙනෙක්. එතකොට මේ ධර්ම අවබෝධ කරපු අයත් මේ දහම් රසයේ විඳ විඳ මේ බඳු සොඳුරු දහම් කතා සිද්ධ කරලා තියෙනවා. මේ ජීවිතයේ ස්වභාවය අවබෝධ කරපු අය මේ කතා කරන්නේ. ජීවිතය කියන එක ගැන කතා කරන්න ගියාම පින්වතුනි අපිට නොයෙක් අදහස් නෙන්නේ. නමුත් ජීවිතය දේශනාව තුළ හකුලවලා තියෙනවා. මේ ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකේ තියෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන 6. ඒ 6ත් එක්ක තමයි මේ සියලු ජීවිත පැවැත්ම තියෙන්නේ. යම් තැනක යමෙක් උපදිනවා කියලා කියන්නේ ඇසේ උපතයි, කනේ උපතයි, නාසයේ උපතයි, දිවකය මනසේ උපතයි. ඔය ආයතන 6 මමය මගේ ආත්මය කියලා අල්ල ගැනීම නිසා තමයි කියනවා මේ හැම ප්‍රශ්නයක්ම. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කළානේ. එතකොට මේ ආයතන 6 මුල් කරගෙන තමයි ධාතු ස්වභාවයන් සම්පූර්ණයෙන්ම බෙදි යන්නේ. මොකද යම් මේ ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන 6ක් තියෙනවාද? මේ ආයතන 6 මූලික බුද්ධ දේශනාව තුළ හඳුන්වනවා ආධ්‍යාත්ම ආයතන. ඇයි ඔවට ආධ්‍යාත්ම ආයතන කියන්නේ පින්වතුනි? තමාගේ යයි සලකන කියන අර්ථයෙන්. තමාගේ යයි සලකන කියලා කිව්වේ මේ ආයතන යම් ජීවිතයක ලැබෙනකොට සංසාර ගමනේ යන කෙනා ඒ ආයතන ටික අල්ල ගන්නවා. මේ තමන් කියලා.
එතකොට ඒ ටික තමයි තමාගේ කියලා සලකගෙන වාසය කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරෙදිත් කියනවනේ මගේ ඇස මගේ කන කියලානේ. එතකොට ඒ ටික අල්ලගෙන තමයි ඔහු වාසය කරන්නේ. මේ ආයතන 6 එකකට එකක් වෙන වෙන තැන් ගොදුරු කරගන්නවා. ගොදුරු කරගන්නවා කියලා කියන්නේ ඇසුරු කරන්නේ වෙන වෙන තැන්. ඒ ඇසුරු කරන තැන් 6ට කියනවා බාහිර ආයතන. මොනවද බාහිර ආයතන? රූප, ශබ්ද, ගන්ධ සුවඳ, රස, පහස, අරමුණු. මේ එකකට එකක් වෙන් වෙන් වශයෙන් තමයි ගොදුරු කරගන්නේ. ඇස නම් රූප. ඇස ඇසුරු කරන්නේ රූප. කන ඇසුරු කරන්නේ ශබ්ද. නාසය ඇසුරු කරන්නේ ගන්ධ සුගන්ධය. දිව ඇසුරු කරන්නේ නේක රසයන්. කය ඇසුරු කරන්නේ පහස. මනස ඇසුරු කරන්නේ සිතුවිලි. හැබැයි මේ ඇසුර පවත්ව ගන්න බෑ ඊළඟ ස්වභාවය නැත්තම්. ඒ මොනවාද? විඥාන ධාතු ස්වභාවය. මේ විඥානය ගැන බුදුරජාන් වහන්සේ වදාළේ විඥානය කියන්නේ මහණෙනි ගින්න වගේ කිව්වා. ගින්න ඇවිලෙන මාධ්‍යයේ නමින් හඳුන්වනවා කියනවා. ගින්න අවුලුවා ගත්තේ මේ දර වලින් නම් ඒකට කියනවා දර ගිනි ඇවිලෙනවා කියලා. ඒක දර ගින්න. කඩදාසි නම් කඩදාසි ගින්න. පිදුරු නම් පිදුරු ගින්න. ඒ වගේ මේ විඥානය කියන එක හට ගන්නකොට ඇසේ ආන් ඒකට කියනවා චක්කු විඥාන. කනේ හට ගනිද්දී සෝත විඥාන. නාසයේ හට ගනිද්දී ගාන විඥාන. දිවේ හට ගනිද්දී ජීවහා විඥාන. කයේ හට ගනිද්දී කාය විඥාන. මනසේ හට ගනිද්දී මනෝ විඥාන. හැබැයි මේකේ තියෙන්නේ එකම ස්වභාවයක්. ඒ එකම ස්වභාවය මොකද්ද? විශේෂයෙන් හඳුන ගන්නවා. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානං. මහණෙනි විශේෂයෙන් හඳුන ගන්නවා. විශේෂයෙන් හඳුන ගන්නවා කියන අර්ථයෙන් විඥාන කියලා කියනවා. මේ විශේෂයෙන් හඳුන ගන්නවා කියලා කියන එක පින්වතුනේ මේවා වදාලේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. මේ ස්වභාවයන් වෙන් වෙන් වශයෙන් බෙදා දැක්වේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බෙදා දැක්වූ ධර්මතාවයන්ගේ ස්වභාවය මනාකොට වදාලේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන් අඳුන ගන්නවා කියලා කියන්නේ මොන වගේ ස්වභාවයක්ද? ඒක මනාකොට පහදන්න පුළුවන් තැනින් තමයි බුදුරජාණන් වහන්සේ තේරුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා දිවෙන් මේ දිවෙන් විශේෂයෙන් අඳුන ගන්න පුළුවන් කියනවා. සාමාන්‍යයෙන් දිවෙන් රසයනේ අඳුනගන්නේ. හැබැයි විඥාන ස්වභාවය තියෙන නිසා වෙනම අඳුන ගන්නවා කියනවා. ඇඹුල් රස වෙනම අඳුන ගන්නවා. තිත්ත වෙනම අඳුන ගන්නවා. කහට වෙනම අඳුන ගන්නවා. ලුණු රහ වෙනම අඳුන ගන්නවා. මේක කරන්න මොකෙන්ද? විඥාණයෙන්. වින් වශයෙන් අඳුනගන්නේ විඥාණයෙන්. එතකොට ඇහැ මුල් කරගෙන උනත් අපි මේ ලෝකේ බලනකොට මේ එකක් ගානේ වෙන් වශයෙන් අඳුනගන්නේ විඥාණය නිසා. කණෙන් ශබ්ද අහද්දිත් වෙන් වශයෙන් දැන් ඒක විශේෂයෙන් පින්වතුනි ඔය දැන් මේ සංගීතය පැත්ත බලන අය අපි හිතමු අලුතින් ලස්සන නාද රටා හදන අය. ඒ හදන ශිල්පීන්ට දැන් සාමාන්‍ය කෙනෙක් සින්දුවක් අහනකොට ඒ කෙනාට ඒ සින්දුව සාමාන්‍යයෙන් අහන් ඉන්න පුළුවන්. නමුත් ඒ ශිල්පියාට ඒ සින්දුව අහගෙන ඉන්නකොට මෙතන තනුව මෙහෙම වුණා නම් හොඳයි. මෙතන හඬ අඩු වුණා නම් හොඳයි. ආන් එහෙම යාට වැටහෙනවා. එතකොට යාට ඒක විශේෂයෙන් අහන්න පුළුවන්. ඒ විඥානීය ක්‍රියාකාරීත්වය නිසා. විඥානීය ක්‍රියාකාරීත්වය ඒ විදිහට සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම වින් වශයෙන් අඳුන ගන්න බෑ විශේෂයෙන්. නාසයෙන් ගඳ සුවඳ බලන්න ගියත් ඒ විදිහමයි. දිවෙන් රස බලන්න ගියත් ඒ විදිහමයි. කයෙන් පහස ලබන්න ගියත් මේ වින් වශයෙන් පහස අඳුන ගැනීම සිද්ධ වෙන්නේ විඥානීය ක්‍රියාකාරීත්වය නිසා. මනසින් අරමුණු දැනගන්න ගියත් ඕන්න ඔය විදිහ. මනසින් අරමුණු දැනගන්න ගියත් මේ අරමුණු විශේෂයෙන් අල්ලාගන්නේ විඥාන ස්වභාවය තිබෙන නිසා. ඒ විඥානීය ක්‍රියාකාරීත්වය තියෙන නිසා. ඉතින් ජීවිතයක් අවබෝධ කරනවා කියලා කියන්නේ
ජීවිතය ගැන වැටහීමක් ඇති කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ දේවල් අවබෝධ කර ගැනීම. මේ දේවල් අවබෝධ කරගත්තොත් ලෝකයම අවබෝධ කළා. ලෝකය අවබෝධ කරා කියලා කියන්නේ කෙනෙක් මේ දුරීක්ෂ හදාගෙන මේ අමුතු අමුතු උපකරණ හදාගෙන මේ සෞරග්‍රහ මණ්ඩලය එක එකව හොයාගන්න එක නෙමෙයි. එහෙම හොයන්න මහන්සි ගත්තානේ එක්තරා දේවපුත්‍රයෙක්. ඒ දෙවියාගේ නම රෝහිතස්ස. ওই රෝහිතස්ස කියන දේවපුත්‍රයා දෙව්ලොව උපන්න ගමන් මේ දෙවියාට හිතක් උපදිනවා. මට මේ ලෝකෙ කෙලවරට යන්න ඕන කියලා. ඒ රෝහිතස්සට තිබුණා ඒ ලැබූ ජීවිතේ වේගෙන් යන්න පුළුවන් හැකියාව. වේගෙන් යනවා. ඔහු හැකියාවෙන් එක දිශාවකට වේගෙන් යන්න පටන් ගත්තා. ඉතින් මේ නොයෙකුත් සක්වලවල් පහු කරගෙන ඔහු යනවා. මෙහෙම යද්දී දෙවි කෙනෙකුගේ ආයුෂ ගැන ඔබ අහලා තියෙනවනේ පින්වතුනි. දීර්ඝ ආයුෂ. මේ දෙවියා ආයුෂ තියනකම් ගියා. අතරමඟදී කෙලවරක් නොදැක්කම චුත වුණා. චුත වෙලා ආයේ උපන්නා. ආයමත් රෝහිතස්ස දෙවියා වෙලාම උපන්නා. ඒ රෝහිතස්ස දෙවියා වෙලා ආයේ උපදිනකොට ඒ දෙවියට වාසනාවන්ත කාලයක උපන්නේ ආයේ මෙන්න ගෞතම බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේ පහළ වූ වග දෙව්ලොව කතා වෙනවා. රෝහිතස්ස දෙවියාට මේ බුදුරජාන් වහන්සේ ළඟටවත් ගිහිල්ලා මේක විසඳ ගන්න ඇත්නම්. ඇයි අප්පේ මං යන්න පුළුවන් සෑහෙන දුරක් ගියා. ලෝකේ කෙලවරක් නොදැකම මට ආයෙ චුත වෙලා එන්න වුණා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ රෝහිතස්ස කියන දේව පුත්‍රයා කිසි කතාවක් කියන්නේ නැතුව බුදුරජාන් වහන්සේ ප්‍රශ්නේ විතරක් ඇහුවා. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පාගමනින් ඇවිදලා ගිහිල්ලා පයින් ගිහිල්ලා මේ ලෝකේ කෙලවරකට යන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ ස්ථීර උත්තරයක් දුන්නා ඍජු පිළිතුරක්. බුදුරජාන් වහන්සේ වදාළා බෑ. හරි සන්තෝෂයක් උපන්නා රෝහිතස්සට. රෝහිතස්ස දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ වදාළේ සත්‍යයක්මයි. ඇත්තක්මයි. ස්වාමීනි මම මේ ලෝකයට පාගමනින් ගමන් කරලා ලෝකේ කෙලවරකට යන්න උත්සාහ කරපු කෙනෙක්. මට ලැබුණා වේගෙන් යන්න පුළුවන් ජීවිතයක්. මං ඒ ජීවිතේ මම මේ වේගෙන් ගමන් කළා. ලෝකේ කෙලවරට මං යනවා කියන අදහසින්. අනේ ස්වාමීනි ආයුෂ තියෙනකන් ගමන් කරලාවත් මට බැරුව ගියා. ලෝකේ කෙලවරකට යන්න මං චුත වුණා. ස්වාමීනි යම් කරුණක් වදාළද බුදුරජාන් වහන්සේ ලෝකේ කෙලවරට පාගමනින් යා නොහැක්කේ කියලා. ඒක ඒකාන්ත සත්‍යයක් කිව්වා. බුදුරජාන් වහන්සේ එතකොටම වදාරනවා හැබැයි රෝහිතස්ස ලෝකේ කෙලවරකට නොගිහින් ලෝකේ කෙලවරකට යන්නේ නැතුව මේ ජීවිතය අවබෝධ කරන්නත් බෑ කිව්වා. ජීවිතේ දිනනවා නම් ලෝකේ කෙලවරට යන්න ඕන කිව්වා. හැබැයි ඒ ලෝකය ඔබ ඔය හිතන ලෝකෙ නෙමෙයි කිව්වා. ඒ ලෝකෙ කුමක්ද? බඹයක් පමණ වූ සිත සහිත වූ විඥානයේ සහිත වූ මේ ජීවිතේ නම් වූ ලෝකයයි. අන්න අවබෝධ කරගත යුතුදී. අන්න කෙලවරටම දැක්ක යුතුදී. ඒක තමයි දැක්ක යුතු ලෝකේ පින්වතුනි. අපිට අමතක වෙන ලෝකේ. අපිට අමතක වෙනවනේ. අපි මේ ජීවිතය ගැන අපි බැලුවොත් එහෙම අපි බලන්නේ බාහිර පොත්තේ ටික විතරයි. අද හෙයා ස්ටයිල් එක කොහොමද කියලා බලයි. අද ඇඳුම් විලාසිතාව කොහොමද කියලා බලයි. එයින් එහා එකක් ජීවිතය ගැන හිතන්න අපි එච්චර මෝරලා නැහැ. ඒ නිසා මෝරන්න නම් මේ ජීවිතයක් මෝරන දහම් පද අහන්න ඕන. දහම් පද. මේ ජීවිතය ගැන හරියට අවබෝධ කරනවා නම් ඒ අවබෝධ කරන තැනැත්තාට ආයතන ගැන ඔහුම අවබෝධ වෙනවා. ඉතින් ඔය දහම් කතාවට පිළිතුරු දුන්නට පස්සේ
බලන්න මේ ඉසිදත්ත මහරහතන් වහන්සේගේ ධර්ම කතිකත්වයට කොච්චර සතුටු වුණාද භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා කියනවා මේ ආයුෂ්මත් ඉසිදත්තේනි ආයි මේ ග්‍රහපතියා ප්‍රශ්න ඇහුවොත් ඔබම පිළිතුරු දෙන්න. ඔබට මේ වැටහේවා. ආන් එහෙම කිව්වා. ඉතින් තවත් වතාවක් චිත්ත ග්‍රහපති ප්‍රශ්නයක් අහනවා. ඒ අහපු ප්‍රශ්නේ බොහොම වැදගත් එකක්. චිත්ත ග්‍රහපති අහනවා ස්වාමීනි මේ ලෝකේ නොයේක් දෘෂ්ටි තියෙනවනේ. මේ ලෝකේ තියෙන දෘෂ්ටි 62ක් ගැනම බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාarලා තියෙනව නෙවෙයි. දැන් බලන්න මේ උපාසකෙක්ගේ දහම් දෙනුම. මේ බණ පොත් තියෙන කාලයක් නෙවෙයි පින්වතුනි. ධර්මයේ සම්පූර්ණ මතකයේ දරාගෙන හිටපු කාලේ. ඒ කාලේ මේ උපාසකෙකුට තිබුණ දැනුම දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය ගැන මේ උපාසකයා දන්නවා. එක එක දෘෂ්ටි 62ක් විතර අපි මතකයේ තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා එහෙම මේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචන බැහැර කරලා නැහැ තම තමන්ට ඕන විදිහට. මහා ගෞරවයකින් ඒ ධර්මයේ දරාගෙන ඉඳලානේ. ඒ හින්දාමනේ අය ධර්මයේ ඵල ලැබුවේ. මේ චිත්ත ග්‍රහපති කියනවා ස්වාමීනි එහෙම දෘෂ්ටි 62ක් ගැනම බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාarලා තියෙනවානේ. අනේ ඉතින් ස්වාමීනි ඔය දෘෂ්ටි ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ඔය දෘෂ්ටි ඇති නොවෙන්නේ කුමක් නැති කල්හිද? ඔන්න අහපු ප්‍රශ්නේ. මේ ලෝකේ යම් දෘෂ්ටි තියෙනවා නම් ඒ දෘෂ්ටි හටගන්නේ කුමක් තිබ්බොත්? ඒ දෘෂ්ටි නැති වෙලා යන්නේ ස්වාමීනි කුමක් නැත්තන්නද? ඉසිදත්ත මහරහතන් වහන්සේ වදාලා ග්‍රහපතිය ඔය දෘෂ්ටි ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන කොටයි. ඔය දෘෂ්ටි ඇති නොවෙන්නේ සක්කාය දිට්ඨිය නැති කොටයි. හරිම ඍජුයි පිළිතුරු. ඔකෝම දෘෂ්ටි හටගන්නේ සක්කාය දිට්ඨිය හින්දා කිව්වා. සක්කාය දිට්ඨිය දුරු වුණා නම් දෘෂ්ටි කිසිවක් නැත්තේ. අහනවා චිත්ත ග්‍රහපති ආයෙත් ප්‍රශ්නයක්. ස්වාමීනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? ඔන්න ඉසිදත්ත මහරහතන් වහන්සේ වදාලා ග්‍රහපතිය මෙහිලා අසෘතවා පුතුග්ජනෝ අසෘතවත් පෘථග්ජනයා. අසෘතවත් පෘථග්ජනයා කියන්නේ කවරෙක්ද? ඉසිදත්ත මහරහතන් වහන්සේ තෝරනවා. අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ආර්යයන් වහන්සේලා දැකලා නැති, ආර්යයන් වහන්සේලාගේ ධර්මය දන්නේ නැති, ආර්යයන් වහන්සේලාගේ ධර්මයට අදක්ෂ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් වහන්සේලාව දැකලා නැති, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්ට දක්ෂතාවයක් නැති, සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති උදවිය ඉන්නවා. අසෘතව පෘථග්ජන. අන්නේ අසෘතව පෘථග්ජනයෝ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ගැන හිතනවා. රූපේ තමයි ආත්මේ. ආත්මය කියලා කිව්වේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එක රූපයයි. එක්ක හිතනවා ආත්මය කියන්නේ රූපෙන් හැදිච්ච එකක්. එහෙම නැත්තම් හිතනවා ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ. එහෙම නැත්තම් හිතනවා ආත්මය තියෙන්නේ රූපේ තුලයි කියලා ඔහොම කොහොම හරි මුලාවෙන් දකිනවා. රූපය ගැන හතර ආකාරයකින් ওই විදිහට මුලාවෙන් දකිනවා. වේදනාව ගැන හතර ආකාරයකින් මුලාවෙන් දකිනවා. සංඥාව ගැන හඳුනා ගැනීම ගැන හතර ආකාරයකින් මුලාවෙන් දකිනවා. ඊළඟට සංස්කාර ගැනත් හතර ආකාරයකින්, චේතනාව ගැන හතර ආකාරයකින් මුලාවෙන් දකිනවා. විඥානය ගැනත් හතර ආකාරයකින්ම මුලාවෙන් දකිනවා. එතකොට මුලාවෙන් දැකීම් ආකාර කීයක්ද? 20ක්. එකකට හතර ගානේ මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහ ගැනම මුලාවෙන් දකිනවා. ඒකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨි. ওই 20 ආකාර සක්කාය දිට්ඨිය තියෙනකොට තමයි කියනවා හැම දෘෂ්ටියකම පටලැවෙන්නේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම වර්ණනා කළේ සෝවාන් වීම. පතහුයා ඒක රජ්‍යේන පෘථුවියටම අගරජ වූ සක්විති රජෙක් වෙනවාට වඩා
සග්ගාය ගමනේනවා ස්වර්ගයේ ගිහින් ස්වර්ග සැපයට පත්වෙනවාට වඩා සබ්බ ලෝකාදී පච්චේන මේ ලෝකයටම අධිපති වූ මහා බ්‍රහ්මයා වෙනවාට වඩා සෝතාපට්ටි ඵලං වරං සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම උතුම්ය. සක්කාය දිට්ඨිය දුරු කිරීම උතුම්ය. ඇයි මේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් හැම දෘෂ්ටියක්ම එතන හට ගන්නවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහට මුලා වුණා කියන්නේ එතන හැම දෘෂ්ටියක්ම හට ගන්නවා. ඒ දෘෂ්ටිවල පටලැවි දෘෂ්ටි ගහනේ දෘෂ්ටි ජාලාවේ දෘෂ්ටි බන්ධනේ සත්‍යය සංසාර ගමනේ යනවා. එතකොට චිත්තග්‍රහපති අහනවා ස්වාමීනි ඉතින් ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද? එතකොට අපේ ඉසිදත්ත මහරහතන් වහන්සේ වදාලා ග්‍රහපතිය සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් ආර්ය ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයත් වදාලා ආර්යයන් වහන්සේලාව අඳුනනවා. සත්පුරුෂයන් වහන්සේලාව අඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. සත්පුරුෂයන්ගේ ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මෙනවා. අන්නේ තමයි ශ්‍රොතවත් කෙනාගේ ස්වභාවය. එතකොට ශ්‍රොතවත් කෙනා මුලින්ම කරන්නේ කුමක්ද? ආර්යයන්ව හඳුන්වන එක, සත්පුරුෂයන්ව හඳුන ගන්න එක. එහෙම නැති වුණොත් එයා ශ්‍රොතවත් නෑ. ඒ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ ගැන මුලාවෙන් දකින්නේ කියනවා. ඇත්ත ඇති හැටියෙන් දකිනවා. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට පින්වතුනි රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය ගැන අවබෝධ වෙන හැටි දේශනාවේ තියෙනවා. ඉතින් අපිට කාල වේලාව ඉක්ම ගිහින් තියෙන හින්දා මම ඒ ඔබට කෙටියෙන් කියන්න. කොහොමද කෙනෙක් යෝනිසෝ මනසිකාර කරනකොට මේ පහ හරියට දකින්නේ? එයාට හැම එකක්ම ආසාර විදිහට පේන්න ගන්නවා කියනවා. පේන පින්ඩූපමං රූපං රූපය ආසාර වූ පෙන පිටක් වැනිය. ආසාර වූ පෙන පිට වගේ මේ රූපේ කියලා පේන්නේ. වේදනා බුබ්බුලූපමා වහා සිදී බිදී යන දිය බුබුලක් වගේ નિසරු දෙයක් වේදනාව. මරීචිකූපමා සංඥා සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම කියලා කියන්නේ මිරිගුවකට අහු වුණා වගේ નિසරු එකක්. සංඛාරා කදලූපමා චේතනා පහල කර කර යන මේ වැඩපිළිවෙල හරියට කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ નિසරු එකක්. මායූපමංච විඥානං විඥානය කියලා කියන්නේ හරියට මැජික් කාර්යයකට රැවටුණා වගේ බොරුවක්. එහෙම දකිනවා. ඉතින් ওই විදිහට ඉසිදත්ත මහරහතන් වහන්සේ මේ ගම්භීර ධර්ම කාරණා අපේ චිත්තග්‍රහපති එක්ක බොහොම ලස්සනට කතා කළා. චිත්තග්‍රහපති සතුටුුණා. සතුටෙලා අහනවා ස්වාමීනි ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ ඔබ වහන්සේ කොහේ ඉඳලාද වැඩි? එතකොට කියනවා ග්‍රහපති මං අවන්ති ජනපදයේ ඉඳලා. ස්වාමීනි ඔය අවන්තියේම මගේ මිත්‍රයෙකුත් ඉන්නවානේ ඉසිදත්ත කියලා නොදුටු මිත්‍රයෙක්. මට ආරංචි වුණානේ ඒ ඉසිදත්ත කියන මගේ නොදුටු මිත්‍රයා මහණ වුණා කියලා. ස්වාමීනි ඔබ වහන්සේව දන්නවද කියලා ඇහුවා. එතකොට ඉසිදත්ත මහරහතන් වහන්සේ වදාරනවා එසේ ග්‍රහපතිය. ඔව් කිව්වා. ස්වාමීනි දැන් මගේ හිත මිත්‍ර ඉසිදත්තයන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. ඔන්න එහෙම අහපුවම රහතන් වහන්සේ නිහඬයි. එතකොට චිත්තග්‍රහපති අහනවා ස්වාමීනි අපගේ ඉසිදත්තයන් වහන්සේ කියන්නේ ආර්යයන් වහන්සේටද කියලා ඇහුවා. ඒ කිව්ව ඔබ වහන්සේද ඉසිදත්තයන් වහන්සේ? එසේ ග්‍රහපතිය. හරි සතුටුුණා චිත්තග්‍රහපති. චිත්තග්‍රහපති කියනවා ස්වාමීනි ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ අද පටන් මච්චිකා සණ්ඩෙහි මේ අම්බාට කම්මවණේම වැඩ සිටින සේක්වා. ස්වාමීනි ඔබ වහන්සේට යම් අයුරකින් සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ආදී සපයා දෙන්න ඕන වෙනවද? මම ඒ ඔක්කොම සපයලා දෙන්න. ස්වාමීනි වැඩ ඉන්න කිව්වා. එතකොට ඉසිදත්ත මහරහතන් වහන්සේ වදාරනවා ග්‍රහපතිය බොහොම යහපත් කිව්වා. බොහොම යහපත් කිව්වා. ඊට පස්සේ වෙච්ච දේ බලන්න. එදාම හවස් කාලේ දැන් ඕක උනේ දානේ වළඳලා ඉවර වෙලා. එදාම හවස් කාලේ ඉසිදත්ත මහරහතන් වහන්සේ
මච්චිකා සණ්ඩේ තමන් වහන්සේ වැඩ හිටපු කුටි සෙනසුන් ඔක්කොම අස්පස් කළා. තවත් භික්ෂුවකට වැඩ ඉන්න සුදුසු විදියට සේනාසනය සකස් කළා. එදා හවස් කාලෙම පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ මච්චිකා සණ්ඩයෙන් වැඩම කළා. යලි පිරිනුවම් පානා තාක් මච්චිකා සණ්ඩේ ප්‍රදේශයට වැඩම කළේ නෑ. හරිම පුදුම සහගතයි. කෙලෙස් නැසූ ජීවිත කියන ඒවා. හරිම පුදුම සහගතයි නිකෙලෙස් බව කියන එක. පින්වතුනි මේ හැබෑම රහතන් වහන්සේලාගේ ජීවිතවලින් තමයි අපිට ඒවා දකින්න තියෙන්නේ. එහෙම නැත්තම් ලාභ සත්කාර වෙනුවෙන් බොරු කියාගෙන මේ ලාභ සත්කාර වෙනුවෙන් මිනිස්සයව මුලා කරගෙන දඟලන මම රහතෙක් කියා ගන්න අයගෙන් නම් අපිට කවදාවත් හැබෑ රහතුන් අඳුන ගන්න වෙන්නේ නැහැ. හැබෑම රහතන් වහන්සේලා ඉමහත් ධර්ම ගෞරවකින් යුක්තව ආරක්ෂා කරපු ගාථා රත්න තේරි ගාථා පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. ඒ ගාථා රත්න අතරේ ඉසිදත්ත මහරහතන් වහන්සේගේ ගාථාව අද අපි ඉගෙන ගත්තේ. ඒ ගාථාව ඉගෙන ගන්නකොට තමයි ඉසිදත්ත මහරහතන් වහන්සේගේ මේ උතුම් ජීවිතේ අපි ඉගෙන ගත්තේ. ඒ ඉසිදත්ත නම් වූ සැබෑම රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉසිදත්ත මහරහතන් වහන්සේ ඇතුළු උතුම් මහරහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසී සැපයට පත් වූසේක්ද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අපට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානය සඳහා දායකත්වයේ දරන පින්වතුන් හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ජනවාරි මාසේ 20 වන දින 10 වන විවාහ සංවත්සරයේ සැමරූ පින්වත් අසංක විමලරත්න මහත්මයාට සහ වරුණී ගමගේ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබෙත්වා. නිරතුරුව උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. සුවසේ ධර්මයේ හැසිරීමට අවකාශ සැලසෙත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශ්වා ජයසූරිය මහත්මියට, භාග්‍යා ගුණරත්න මහත්මියට සහ සමන්ත පද්ම කුමාර මහතාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. කේමිත විමලරත්න පුතණුවන්ට, දිහාසා විමලරත්න දියණියට, ධර්මදාස ගමගේ පියාණන්ට, ලාල් විමලරත්න පියාණන්ට, ලක්ෂ්මී ගමගේ මෑණියන්ට, අශෝකා මහලේකම් මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. අද ධර්ම දානයේ සඳහා දායකත්වයන් සලසන ඒ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. තමන්ගේ ධාර්මික රැකේ ආරක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතයට තවදුරටත් සුවසේ කිසි කරදරයකින් බාධාවකින් තොරව පින්දහම් රැස් කරගන්නට නිරතුරුව ජීවිතයේ ධර්මයේ හැසිරෙන්න අවකාශ සැලසෙත්වා. මේ ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙත්වා. සාදු
සාදු සාදු. අපි සෙත් පතනවා සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අද ධර්ම දානයට දායක වූ සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.